තෙරුවන් සරණයි. අප ඔබට සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මෑත කාලේ වන විට සමාජය තුළ මේ නිවන ගැන සත්‍ය නොදන්නා කමට දෘෂ්ටිවල සිරවීම නිසා දුකට වැටෙන එක මේ බෞද්ධ සමාජයේ අසරණ වීම ගැන අපට මහා කම්පාවක් තියෙනවා. ඔබ වගේම අපත් මේ සමාජය තුළම කටයුතු කරපු අය, කටයුතු කරන අය. ඔබට විච්ච දේම අපට සිදු වුණා. මම අප පුංචි කාලේ අපේ දෙමව්පියෝ කතරගම යනවා, නූල් ගැට ගහනවා, පූජා වට්ටි තියෙනවා. අපි දැනගෙන හිටියේ නෑ මොකද්ද මේ වෙන්නේ කියලා. ටිකෙන් ටික තමයි අපේම තියෙන ස්වභාවයක් නිසා මේ වෙනස් විදිහට ඇත්ත සොයන්න ඕන කියන ඒ කුතුහලය නිසා ආ ගමන් මගක් තමයි අවසානයේ සත්‍ය කරා පැමිණෙන්නේ. අද ඔබ ඉන්න තැන අපට වැටහෙනවා. අප හොඳට දන්නවා ඔබගේ ස්වභාවය. ඒ අසරණකම අපට වැටහෙනවා. ඒ නිසාමයි මේ විදිහට සත්‍ය හෙළිදරව් කළ යුතු බව, යුතුයකමක් ඇති බව වැටහුණේ. අතට මේ පැය 14ක දීර්ඝ කාලයකට මේ දේශනාව දිගු වුණේ ඒක අපට උනේ බොහොම විවෘතව ඒ කාලය ගැන අපට අදහසක් නැහැ. අපට උනේ විවෘතව මේ සත්‍ය ඔබට ඉදිරිපත් කරන්න. මොකද විවිධාකාර දෘෂ්ටීන්ගෙන් බැසගත් සමාජයක් අද ඔබ දකින්නේ. සත්‍ය කතා කළ යුතුමයි. මේකට ප්‍රධාන හේතුව උනේ මේ දේශනේ ඉදිරිපත් කරන්න ඇත්තටම අපට මේ වෛර මේ ව්‍යසනයට ගොදුරු වුණා. මේ අපටත් වැළඳුණා. මේ කතා කරන ඔබ කතා කරන අපටත් මේ මොහොතේත් ඒ ස්වභාවයේ ගිවි ගිහිල්ලා නැහැ. සුවතට හැරෙන්නේ නැති බවක් දැනෙනවා. මේ ශරීර කූඩුව කොහොමද මේ උපච්ඡේද මරණ කියන ඒවා ඕන මොහොතක සිද්ධ වෙන්න පුළුවන්. වේසන වලට මේ සබහාදාමේ සංසිද්ධියට. ඒක ස්වභාවික සංසිද්ධියක්. ඉතින් අපට දැනුනේ හැම මොහොතෙම මේ ක්ෂණේ විතරයි. මේ මොහොතෙත් අපට දැනෙන්නේ එහෙමයි. අපට දැනෙන්නේ මේ මොහොත පමණයි. මේ මොහොත ඊගා මොහොතෙත් ඒ මොහොත පමණයි. අපි දකින්නේ නැහැ පැවැත්මක්. අපි සාමාන්‍ය සම්මුතිය තුළ එදිනෙදා කටයුතු කරන විට ඒ ස්වභාවයේ දකිමින් කටයුතු කරන ඒ විදිහටම ඔබ කටයුතු කරන විදිහටම ඒ ස්වභාවය දකිමින් අර සමාජ සමග නොඇලී නොගැටී වාසය කරන්නාසේ කිසිදු වෙනසක් නොපෙන්වා ඒ විදිහටම ඔබ විදිහටම කටයුතු කරනවා. නමුත් අපට අවබෝධය අපේ ශරණේ දකිනවා. අපිට තව කෙනෙක්ට ඇතුලෙන් ඔබ දකින්න කියලා කී ඉන්න බෑනේ. ඒ කෙනාගේ ඇතුළාන්තයේ අධ්‍යාත්මිකව ඒ දියුණුවටපත් වුණාම මේ කෙනාට ඒක පේන්න ගන්නෙ. අපි කොච්චර පිටින් කිව්වත් තව කෙනෙක්ට ඒක බාහිරින් දෙන්න බෑ. බුදුන් වහන්සේ මේ ගැන දේශනා කරනවා. වරක අපට ධර්මයේ තුල අසන්න ලැබෙනවා. වරක බුදුන් වහන්සේ ආනන්දය මම ජේතවනාරාමයට එන පාරත් කියයිද එන ආකාරයත් කියයිද ඔවුන් වෙන වෙන මාර්ගවල යයි නම් මම කුමක් කරන්නද ආනන්දය කියලා මේ වගේ බුදුන් වහන්සේ
මේ දුකින් මිදෙන මඟ මේ සිතේ සත්‍ය දේශනා කරනවා. නමුත් කෙනාගේ ස්වභාවයේ සාන්දිටික කෙනාටයි මේ නිවන් මඟ යායුත්තේ තමන්මයි. මේක පච්චුප්පන්න ධර්මයක්. ඒ වගේම මේක සාන්දිටික ධර්මයක්. මේක ඔබ දන්නා සාන්දිටිකයි, අකාලිකයි, ඒයිපස්සිකයි, ඕපනායකයි, පච්චුප්පන්නයි. ඉතින් මේක තමන්ටමයි. තමන්මයි තමන්ගේ අතේ සියල්ලම. සසර දුකින් මිදෙන මඟ, සසර දුකින් මිදෙන මේ මාවත තමන්මයි සකස් කරගන්න ඕනි. ඒක ඊටම වැදගත්. ඔබට කියන්න ඕනි විශේෂ කාරණයක් තමයි ඔබ ඉන්න දෘෂ්ටි, මේ දෘෂ්ටි විශාල දෘෂ්ටි ගොඩක ඔබ අතරමං වෙලා ඉන්න දෘෂ්ටි කාන්තාරයක්. පු탁ජන මේ ලෞකික භූමිය දෘෂ්ටි කාන්තාරය බුදුන් වහන්සේගේම විග්‍රහයයි. මේ දෘෂ්ටි කාන්තාරයක් තමයි ඇත්තටම අදත් අපි දකින්නේ. හැබැයි මේ සත්‍ය දකින්නකොට මේ දෘෂ්ටි කාන්තාරයම තමයි මැකිලා යන්නේ. ඒකෙම තමයි අවිද්‍යාව ප්‍රහීන වෙන්නේ. අවසානයේ දක්වාම සිද්ධ වෙන්නේ මේ අවිද්‍යාව ප්‍රහීනෙම තමයි. ඒක ඔබට දස සංයෝජන වල දකින්න ලැබෙනවා. තණ්හා මාන දිට්ඨි අවිජ්ජා කියලා අවසානයේ සංයෝජන ධර්ම වල පෙන්නන්නේ අවිජ්ජා. සක්කාය දිට්ඨියෙන් පටන් අරගෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව. එතකොටම ඔබට තේරෙනවා මේ සියල්ලම අවිද්‍යාව. දැන් ඔබ දන්නවා පටිච්චසමුපාදේ ඔබ ගත්තත් ඒ කතා කරන්නේ අවිද්‍යාපච්චය සංඛාරා. එතනින් තමයි ඇත්තටම මේ ඔබට මේ සසර ගමන කර්මයක් විපාකයක් මේ ඔබ යන මේ ගමන මේ ජීවිත චක්‍රය හැදිලා තියෙන්නේ අවිද්‍යාපච්චය සංඛාරා. මේක සිතේ කතාවක්. බාහිර සාධකයක් පමණයි. ඔබ හඳුනාගත යුතු විශේෂ කාරණා ටිකක් තියෙනවා. පළවෙනි දේ තමයි මේක බොහොම පටුවට එහෙම අපිට දැන් අවබෝධය තුළ කතා කරන්න පුළුවන් බොහොම ලේසියෙන්. නමුත් ඒක ඔබට හරි අපහසුයි මේ කියන එක දරා ගන්න අපහසුයි. ඒකට හේතුව තමයි මේ දෘෂ්ටි ටික කොහොමද ලියන්නේ කියන එක. අතරම අපි සමහරලාට ඔබට අහන්න ලැබෙනවා අපි කියනවා මේ ධර්මයේ විදිහට අධර්මයේ දේශනා කිරීම තුලින් මේ සමාජයේ වේවුලට වැටිලා තියෙන තවත් දෘෂ්ටියට වැටෙනවා කියලා. ඔව් ඒක ඇත්ත. ඒක අපිට භික්ෂුන් වහන්සේලා සමග එහෙම ප්‍රේමයක් නැහැ. එහෙම කිසිදු ප්‍රශ්නයක් එහෙම කිසිදු දෙයක් නැහැ. අපිට හැමෝම එකයි. හැමෝටම හිතක් තියෙනවා. අපි දකින්නේ එච්චරයි. හිතෙන් මිදීමේ මගක් තියෙනවා. ඒ පිරිසිදු නිවන් මඟ අපි දකිනවා. වෙන අපට අදහස් නැහැ. අතර පුජ්‍යල සංඥා අපට නැහැ. ගී පැවිදි ඒ ගැහණු පිරිමි එහෙම පුජ්‍යල සංඥා අපට නැහැ. අපිට මේ රූප ගැටලු නැහැ. අපේ අවබෝධය තුළ ඒ අපිට එහෙම අදහස් නැහැ. ඔබ එහෙම හිතන්නේ ඔබගේ දෘෂ්ටි නිසාමයි. අපිට එහෙම අදහස් නැහැ. ආර්ය භූමියේ ස්වභාවය ඔබ හඳුනාගත් දවසට ඔබටම වැටහෙවි ආර්යයන් වහන්සේලාගේ ස්වභාවය කුමක්ද කියලා. අපිට කියන්න අවශ්‍යතාවයක් නැහැ අපි මේ ආර්යයන් වහන්සේලාද අපි රහත් වෙලාද ඕව එකක්වත් ඔක්කොම සංකල්ප. ඒවා සේරම සංඛාරා. අපි කතා කරන හැම වචනෙම සංඛාරයක්. මේ ධර්මයේ දැක්කට පස්සේ ඔබ මේ ධර්මය අවබෝධ වුණාට පස්සේ ඔය එක වචනයක්වත් වඩන්නේ නැහැ. ඔය ඔක්කොම වචන සෝවාන්ද අනාගාමිද අරහත්ද රහත්ද එහෙම නැත්නම් මේ ඔය කතා කරන හැම දෙයක්ම වචන. මේකේ අභ්‍යන්තර ආධ්‍යාත්මික පැත්තනේ වැදගත් වෙන්නේ. මේ වචන වලින් දර්ශකයක් පමණයි වචනේ කියන්නේ. වචනේ කියන්නේ හුදු දර්ශකයක් පමණයි. නමුත් මේක ආධ්‍යාත්මික පැත්තෙන් මේකේ තියෙනවා මේ දෘෂ්ටියෙන් මිදීම වචනයකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක යථාර්ථයක්. මේක ලුණු රහ වගේ. මේක මේ සියල්ලේ මිදෙන ස්වභාවය ඒ මිදීම යථාර්ථයක්. ඒ මිදීම තුළ ඒකට වචන නැහැ. රවටෙන්න එපා. සියලු වචන අන්තයි. ඔබ කිව්වොත් රහත් කියලා එතන කෙනෙක් ඉන්නවා. නමුත් රහත් තුණු කෙනෙක් නැහැ. කෙනෙක් නැති බවමයි රහත් කියන්නේ. ඒක පෙන්වන්න නමුත් වචනයක් ඕනේ. ඒ නිසා අපි කියනවා රහතන් කියලා. නමුත් ඒ අරහත්වේ කෙනෙක්ට එතකොට නමක් කියපු ගමම කෙනෙක් බවට පත් වෙනවා, දෙයක් බවට පත් වෙනවා. මේ වචන එකයි
අපි කියන්නේ සංඛාරා කියලා. ඔබට ඒක වැටහෙවි. ඒ දියුණු අවස්ථාවලට ලඟ වෙනකොට. ඔබ ඉන්න තැනින් තමයි කොහොමත් ඔබේ ගමන යන්නේ. විශේෂයෙන්ම ඔබට කියන්න ඕනේ දෙයක් තමයි මේ සංඛාරා හඳුනා ගන්න එක පහසු නෑ. ඒක ඇත්ත. නමුත් ඔබ වීරිය ගත යුතුයි. ඔබ නිතරම ඒ සත්‍ය ගවේෂණාත්මකව ඒ මනසේ ස්වභාවයක් තියෙනවා. මේක හොඳට ඔබට දැනෙයි. මනසේ ස්වභාවයක් තියෙනවා. මේ මනසට පුංචි හරි ඒ සත්‍ය දැනෙන්න ගත්තට පස්සේ ඒක දිගට විවරිතෝ විජටිතෝ තව ඇතුළට බහිනවා. සත්‍ය විවර වෙන්න විජටිතෝ තව බහිනවා. ඒ විවර වෙන්න ඒ කියන්නේ ධර්මයේ ගැඹුරෙන් ගැඹුරට යනවා. ඒක ওই සත්‍ය කරාම යනවා. මේක ඔබට අවසානයේ සත්‍ය පමණයි ඉස්මතු වෙන්නේ. අතර මේ ලෝකේ දෙයක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ ඔබට. මේ දෙයක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. මේ තමයි පරම පිරිසුදු ධර්මයේ. ශ්‍රී සද්ධර්මයේ. ඒ කියන්නේ මේ වචනේ පවා මුළු ධර්මයේම තියෙනවා. දෙයක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. පිරිසිදුවට දරා ගන්න මේ මුළු සද්ධර්මයේම මේ වචනේ තුල තියෙනවා. දෙයක් කියලා දෙයක් නැති බව. අනිත් එක ඔබ තවත් හොඳින් දකින්න මේ වචනේ ධර්මයේ කියන්නේ දෙයක් නෙමෙයි. ධර්මයේ කියන්නේ පොතක තියෙන දෙයක්ුත් නෙමෙයි. ධර්මයේ කියන්නේ ධර්මතාවයක් තියෙන. ඒ ධර්මතාවය තමයි ඇති වෙන නැති වෙන ධර්මතාවය. පවතින්නේ නැහැ. අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති කියත් ඇයි. නැත්නම් කියත හැකි මේක ධර්මතාවය. ඒ කියන්නේ පෙර නොතිබීම හටගත්තා ඉතුරු නැතිවම නිරුද්ධ වුණා. මේ තමයි ධර්මතාවය. මේක එක විදිහට කියන්න පුළුවන්. ඒ කියන්නේ උප්පාද ධම්මිනෝ වය ධම්මිනෝ තිතත්තාන්න තත්තං උප්පාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතත්තාන්න තත්තං පඤ්ඤායති. ඇතිවීමක් නැතිවීමත් ඒ දෙක අතර වෙනසක් මිසක් පැවැත්මක් නැහැ. ඒකයි මෙතන දෙයක් නැත්තේ. ඇති වෙන නැති වෙන ධර්මතාවයක් කියන්නේ ප්‍රවාහයක්. ඔබට දැන් වැටහෙනවද මේ අපි පෙන්වන්නේ කුමක්ද කියලා? මේ අපි පෙන්වන්නේ මෙතන කිසිවක් නැති බවයි. නමුත් මේක ලියා ගන්න කොයිතරම් අමාරුද? මේ පැය 14ක් අපි දේශනා කරන්නේ නිකන් හිස් වචන නෙමෙයි. ওই දේශනාවේ මුඛ්‍ය හරය කොහොමද? මෙයයි. කිසිවක්ම මෙතන හමු නොවන බව. ධර්මතාවයක් පමණක්ම ඇති බව. නමුත් ඔබට තියෙන ගැටලුව අපිට මෙහෙම විශාල කාලයක් ගියත් මේ වෙහසක් දරන්න වෙන්නේ අපිට ඇත්ත වෙලා තියෙනවා මේ ඝන සංඥා. දැන් ඔබට අත තියෙන තැන තදයි. කකුල තියෙන තැන තදයි. ඔබට මේ තද සංඥාවක් හම්බ වෙනවා. එතකොට මේක තමයි ඇත්ත කරගන්න. ඒ කියන්නේ දෙයක් කරගන්න මේ කොහොමද දෙයක් කියන. දැන් මේව ඔක්කොම භාෂාවක්ම වුණාම වචන පමණක් වුණාම ඔය දෙයක් කියලා දෙයක්ුත් ඒ අදහසේ නැහැ. ඒවත් වචන විතරයි. දැන් අතට ඇල්ලුවොත් අහුවෙන්නේ තද ගතියක්. දැන් ඇත්තටම හොඳට බලන්න ඒක තද ගතියක් නේ. අත තියෙන තැන තදයි. නැත්තම් කයට දැනෙන උණුසුම සීතල. වෙන දෙයක් කයට දැනෙන්නේ නැහැ. ඇහැට දැනෙන්නේ මේ වර්ණයක්. අපි ඇහැට දැනෙන කියන්නේ මේ මස් ඇහැ ගැන එහෙම ඔබ දකින්න ධර්මයේ තම තමන්ගේ මට්ටමින් දකින්න ශබ්දයක්. එතකොට මේ සුද්දාෂ්ටකයක්ම තමයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. එතකොට මේක සම්භූත වෙන එකක්. ඒ කියන්නේ දැන් අපිට දැන් තද ගතියක්. දැන් මේ තද ගතියක් අපිට එක පැත්තකින් එනවා. එතකොට උණුසුම සීතලකුත් එනවා. ඊට පස්සේ වර්ණත් එනවා. ඊට පස්සේ සද්දත් එනවා. දැන් මේ ద్వාර වලින් එන්නේ මෙන්න මේකෙන් තමයි මේ ඇතුලේ මේ මැජික් එකක් මේ සංඛාරයක් වලල්ලක් කරකෙන්න හේතුව. මේ සංඥා ස්පාක් එකක්. මේක ස්පාක් එකක්. ස්පාක් එකක් කියන්නේ දැන් මේක තරුණයෙකුට නම් ඒ වචනේ ගැටලුවක් නැහැ. දැන් අපිට එක පේන්නන්නේ නේ ස්පාක් එකක් කියන්නේ මේ ප්‍රසාදයක්. ප්‍රසාදයක් කියන්නේ මේ කණ්ණාඩියක් අවුවට ඇල්ලුවම දිලිසෙන්නේ. අන්නේ දිලිසීම් ටිකක්. ඒ වගේ මේ ස්වභාවික ඒවා ටිකක් එකතු වීමක් තියෙනවා. එතන ආත්ම සංඥාවකින් අපි දකින්නේ ආත්ම සංඥාවකින් මේ සත්‍ය කරා ඔබ ලඟ වෙන ආත්ම සංඥාව ගිලිහෙනවා. ඒක ටික ටික සිද්ධ වෙන්නේ. දැන් අපෙන් අහලා තිබුණා මේ දේශනා මාලාව ඇතුලේ අපිට
ප්‍රශ්න දාලා තියෙනවා. ඒවා බැලුවාම අපිට පේනවා ඔබගේ ප්‍රශ්න ඔබ ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා තියෙනවා අපිට කමටහනක් දෙන්න. අපිට කමටහනක් පනවන්න. ඉතින් බැගෑපත් වෙලා ඉල්ලලා තියෙනවා. බොහෝ අය කමටහන් ඉල්ලලා තියෙනවා. ඉතින් මේ ඔබට කාරුණිකව දෙයක් අපි කියන්න ඕනි. ඇත්තටම ඔබ බාහිර ඇත්තක් නෙමෙයි කියලා ඔබ තාම බාහිර ඇත්ත කරගෙන නම් බාහිර ඇත්තක් නෙමෙයි බව දකින්න එකමයි ඔබගේ කමටහන. දැන් ඔබම සකස් කරගන්න කමටහන. බාහිර ඇත්ත කරගෙන නම් ඉන්නේ අජ්ජත් බහිද්දා කියන අන්ත දෙකනේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා පස්වග තවුසන්ට මුලින්ම දේශනා කරන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රේනේ. දැන් ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා මුලින්ම මේ මහණෙනි පෙරනොස් කිව්වා පවසමි පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා. බුදු කෙනෙක් ලෝකෙට හෙළි කරන්නේ මේ සමාජයේ අද සමාජය කියලා හිතන්නකො මේ සමාජයේ තියෙන දේ එහා ගිය දෙයක් බුදු කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ. එදා සමාජෙත් අද සමාජෙත් මේ ඕනම මොහොතක් මේ සමාජයක් තමයි. එදත් දෘෂ්ටිගත සමාජයක් තිබුණේ බ්‍රාහ්මණයෝ හිටියේ මහා බ්‍රහ්මයා ලෝකෙ මැව්වා කියලා කිව්වේ. අදත් මේ දෘෂ්ටිගත සමාජයක් තියෙන්නේ දිව්‍ය ලෝකයක් නැහැ හැමෝම දඟලන්නේ හිතන්නේ දෙවියෝ ලෝකෙ මැව්වා කියලා විශාල පිරිසක් මේ ලෝක ජනගහනේ. ඒ දා තිබුණු දෙයමයි මේ තාම තියෙන්නේ. මොකද මේ මිනිස්සයා කියන සත්වයා මායාවට කොටු වෙනවා. මායාව කවදත් මායාවම තමයි. ඔතන තමයි මායාව තියෙන්නේ. දෙයක් ඇත්ත කර ගැනීමමයි මායාව. වෙන මුකුත් නෙමෙයි. ඒක කවදත් එකමයි. ඔතනයි දෘෂ්ටිය තියෙන්නේ. අවුරුදු 5000ක් ගියත් දෙයක් ඇත්ත කර ගැනීමයි දෘෂ්ටිය කියන්නේ. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ඒකමයි. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මීට අවුරුදු 5000ක් පස්සට ගියත් බුදු සමයට ගියත් බාහිර දෙයක් ඇත්ත කර ගැනීම මිත්‍යා දෘෂ්ටිය. අවුරුදු 2500ක් ඇවිල්ලා අදත් මේ 2021 කියලා අපි කියන මේ අංකයක් දාලා ඒත් තියෙන්නේ බාහිර දෙයක් ඇත්ත කර ගැනීම මිත්‍යා දෘෂ්ටිය. තව අවුරුදු 2500ක් ඉස්සරහට ගියත් තව අවුරුදු 5000ක් ගියත් කොච්චර කාලයක් ගියත් එතන තියෙනවා නම් මේ මනුස්ස ජීවිතයක් හරි මොකක් හරි අපිට මේ වගේ කතා කරන්න එතනත් දෙයක් ඇත්ත කර ගැනීම මිත්‍යා දෘෂ්ටියයි. මේකට කාලයක් නැහැ. මේ මිත්‍යා දෘෂ්ටියයි සම්මා දිට්ඨිය අතර ඔබ දෝලණය වෙනවා. ගලප ගන්න බැරුව. ගලපන්න බැරි ස්වභාවය තුළ සකස් වීම ඒවා මේව ගොඩක් තියෙනවා කතා කරා. ගලප ගැනීමේ ස්වභාවය තුළ මිදීමක් තියෙනවා. මේකේ අනිත් එක ඔබට මේ විශාල මේ ඕල් රවුන්ඩින් එකක් ඒ කියන්නේ සියල්ලම එකතු කරපු දෙයක් ඔබට කියන්න ඕනි. ඒකට තමයි අපි ව්‍යායාම් කරේ. මේකේ තියෙන ඔබට හෙලි කරන්න තව විශාල පරයන් ටිකක්. සමාජයට ගැටෙන නිසා කොටසක්ම අපි හෙලි කරන්නේ නැහැ. ඇත්ත ඔබට පැවසිය යුතුයි. ඒක ඔබට මේ සමාජය දරා ගන්න බෑ. අර ජේසුස් වහන්සේට ඇන ගැහුවා වගේ ජේසුස් වහන්සේට ඇන ගහන්නේ ඒ සමාජයේම තමයි කියන්නේ ඇන ගහන්නේ කියලා ඒ සමාජයෙන් අහනවනේ විනිශ්චයකාර මේ ජුසෙස්ට මේ ජේසුස්ට මොකද කරන්නේ කියලා අහුවම කියනවනේ මේ දඬුවම දෙන්නේ කියලා ඇන ගහන්න කියලා මිනිස්සුනේ කියන්නේ. ඒකට හේතුව මිනිස්සු විශ්වාස කරන්නේ දිව්‍ය ලෝක. ඒක නිසා ඒකට විරුද්ධව දෙයක් කිව්වොත් ඒක ඔහු මුළු සමාජයෙන්ම වෙනස් වෙනවා. එතකොට ඒක සමාජයට දරා ගන්න බැරි නිසා විනාශයක් තමයි සිද්ධ වෙන්නේ. ඒක අපටත් සිද්ධ වෙනවා. ඒක අපි දකිනවා. ඒක නිසා අපි මේ කොටසක්ම අපි හෙලි කරන්නේ නැහැ. හෙලි කළ යුතු කොටසක් තියෙනවා. විශේෂයි හෙලි කරන්න හැකියාවක් නැහැ මේ සමාජයට දරා ගන්න බෑ. තවත් කොටසක් තියෙනවා මේ සමාජයට පුළුවන් ඒක දරා ගන්න. ඒක සමාජයේ විසින් ඒ ඕල් රවුන්ඩ් එක තාම අහලා නැහැ, දැනගෙන නැහැ. ඔබ කියයි දැන් මේ ඇමරිකාව තියෙනවා මේ දියුණුවයි මෙහෙමයි මේ ලොකු දියුණුවක් තාක්ෂණික දියුණුවක් ගැන විද්‍යාවේ දියුණුවක් ගැන කතා කරා. නමුත් ඒ දියුණුවක් නෙමෙයි. මේ අප කතා කර ආධ්‍යාත්මික දියුණුව ආධ්‍යාත්මිකෝ මේ සත්‍ය ඉන් එහා දියුණුවක් ඒකට සම කරන්න පුළුවන් කමක් කවදාවත් ලැබෙන්නේ නැහැ. ওই භෞතික කිසිදු විද්‍යාවකට මේ ආධ්‍යාත්මිකයේ තියෙන මේ එතනට ලං කරන්න බෑ. පරම සත්‍ය තියෙන එතන. භෞතිකව පරම සත්‍ය හොයන්න බෑ. ඒක අපිට ඔබට පෙන්වන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ කියලා. මේක විශේෂයි. ඒ කියන්නේ අපේ
ඇස කන දිව නාසය කය කියන මේ ඉන්ද්‍රිය තමයි භෞතිකයේ නිර්මාණය කරන්නේ අපි හැමතිස්සෙම මේ ඇස කන දිව මේ පංච ඉන්ද්‍රිය. ඒ කියන්නේ වර්ණ ගන්ධ රස ඕජා මෙන්න මේ පංච ඉන්ද්‍රිය. එතකොට මේ පංච ඉන්ද්‍රියට එහා ගිය දෙයක් කවදාවත් පංච ඉන්ද්‍රියට සාක්ෂාත් කරන්න බෑ. ඒක භෞතිකව කරන්න බෑ. ඒ ඉන්ද්‍රිය ඇතුළේ ඉඳන් කරන්න බෑ. ඇස කන දිව නාසය එහෙම නැත්නම් වර්ණ ගන්ධ රස ඕජා. වර්ණ ගන්ධ රස ඕජා කියන මේ කන්සෙප්ට් එක ඇතුලේ කරන්න බැරි දෙයක් ඒ කන්සෙප්ට් එක ඇතුලේ කරන්න බෑ. වර්ණයේ අභිභවාගීය දෙයක්, ශබ්දයේ අභිභවාගීය දෙයක් මේවත් එක්කලා මේ කියන වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේ සෙට් ඒ කියන්නේ මෙතන ඔබ දකින්න මේ වර්ණ ගන්ධ කිව්වම ඔබ දන්නවා වර්ණයයි ගන්ධයයි. රස කිව්වම රසත් දන්නවා. එතකොට වර්ණය කියන්නේ ඇස. එතකොට ගන්ධය ඔබ දන්නවා නාසය. එතකොට රස කියන්නේ දිව. ඕජා කියන්නේ කන. ශබ්දේ. මේ විශේෂයෙන්ම මෙතන වචනේ ඕජා. ඔය සමාජයට ඉස්මතු වෙලා නැහැ. නමුත් ඕජාව තමයි විශේෂ දෙයක් මෙතන තියෙනවා. සෝතේ. වර්ණ ගන්ධ රස ඕජා කියලා හැදුවාම ඒ ඕජා කියන්නේ සෝතේ කියලා ගලප ගන්නවා. සෝතේ සෝතාපන්න ඔබ බලන්න. සෝතාපන්න සෝතේට පැමිණෙන මේ හැම එකම සෝතේ තුලයි තියෙන අනුසෝතේ පටිසෝතේ. ඔබ නිකන් සීමා කරන්න එපා මේ වචනෙට. මේ ලুকু කතාවක් අපි මේ ඔබට තේරෙනවා එහෙම කියනකොටම තියෙනවා. ඔව් අපේ දේශනාව ඔබ සවන් දෙනකොට සමහර තැන්වලදී ඔබට ඒක අහන්න ලැබෙනවා මේ ශබ්ද එකතු වෙනවා වර්ණය ශබ්ද එකතු වෙනවා ධ්වනියක් මේක සිතක් කියලා දෙයක් නැහැ. ඔය වගේ ඔබට අහන්න ලැබෙනවා මේ ආත්මීය ස්වභාවය අභිභාගීය අදහස් දැක්වීමක්. ඒක තමයි විශේෂය. ඒක තමයි විය යුත්තේ. දැන් ඔබ කමඨාන් අපෙන් ඉල්ලනවානේ. අපි ඔබට දැන් වැටහෙනවා. දැන් ඔබේ ස්වභාවයට ඔබ සකස් දකින්න ඕනි තැන්. එතකොට බාහිර දැන් අපි කිව්ව ධම්මචක්කපවත්තන සූත්‍රය තුල බුදුන් වහන්සේ පෙන්නන්නේ අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පෙන්නලා මේ පුබ්බේ අනුසුසේසු ධම්මේසු පෙර නොයසු විරු දහමක් පෙන්නන්නේ බාහිර ඇත්තක් නෙමෙයි කියන තැන. ඕක තමයි උතන මුඛ්‍ය ආහාරේ. බාහිර ඇත්තක් නෙමෙයි කියන තැන දකින්නකොටම තමයි එයා එන්නේ පටිසෝතේ කෙලිම ඔබ මේ යන මේ සසර ගමන යන මේ දුකෙන් මිදෙන තැනින් කෙලිම ඔබ සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන්න මේ සෝතාපන්න මාර්ගයට එන තැන තමයි ඔතන. විශේෂ තැනක් එතන තියෙනවා. ඒ කියන්නේ මුලින්ම දෘෂ්ටිය බිඳින්න තමයි බුදුන් වහන්සේ මජ්ජේ ඥානං කියන තැන පෙන්නන්නේ. දෘෂ්ටිය බිඳින්න ඕනි. දෘෂ්ටිය බිඳින්න ඕනි. ධර්ම දේශකයන් වහන්සේ නම ධර්ම දේශනා කරනවා නම් ඔව් හඳුනා ගන්න ඕනි මේ ධර්ම දේශනා කරන්නේ කුමක් ආරම්භයද? එහෙනම් සිතින් මිදීම ආරම්භය, නිවන ආරම්භය. මම භික්ෂුව. භික්ෂුවක් කියන්නේ සිතේ සත්‍ය දකින්න කෙනෙක්. එහෙනම් මේ පණිවිඩය දෙන්නයි මම මේ චීවරේ දරාගෙන ඉන්නේ. එහෙනම් මම මේ චීවරේ දරාගෙන මම සුදුසු නෑ වෙන දෙයක් කරන්න. අන්න එතන ඔහු පරිස්සම් වෙන්න ඕනි. මේක කෙනෙක්ගේ පුජ්‍යලයේ කතාවක් නෙමෙයි. මේක ඇවිල්ලා මේ විශ්ව ධාතුව තුළ ලෝක ධාතුව තුළ මේ සත්‍ය කියන්නේ ඇවිල්ලා මේ පුජ්‍යලයකට අයිති එකක් නෙමෙයි. මේක නැත්තම් ශාසනයක් ගැන කතා කරන්නෙත් නෑ. මේක විශ්වයේ එක දකින්නවා මේ භික්ෂු කියන මේ භික්ෂුවක් වෙන්නේ ආර්ය භූමිය දකින්නකොටම ඔහු දකින්නවා මොකද්ද මේ ලෝක ස්වභාවය කියලා. දකින්නකොට ඒ භූමිකාව දකින්නවා ආර්ය සබහාදහමේ භූමිකාව දකින්නවා. අන්න මේ චීවරේ භික්ඛු ශ්‍රමණ කියන තැනටින් තමයි භික්ෂු වෙන්නේ. එතකොට එතනින් භික්ඛුවක් වෙනවා නම් අපි කියනවානේ ඉන්න පරිභෝජන සෙය්‍ය පරිභෝජන, සාමිනා පරිභෝජන, දායාද පරිභෝජන කියලා භික්ෂුවට ආහාර වර්ග 4ක් පෙන්වනවානේ ධර්මයේ තුල. ඉන්න පරිභෝජන කියන්නේ ණයට කනවා. සෙය්‍ය පරිභෝජන කියන්නේ එතන කියනවා ණයට කනවා, මේ හොරට කනවා. අනිත් එක තමයි ඒ කියන්නේ ඉන පරිභෝජන, සෙය්‍ය පරිභෝජන කියන්නේ ණයට කනවා, හොරට කනවා. අනිත් එක තමයි සාමිනා පරිභෝජන, අනිත් එක දායාද පරිභෝජන. සාමිනා පරිභෝජනය කියන්නේ භික්ෂුවගේ දානේ දෙන්නේ ගිහි තව කෙනෙක් ගිහියෙක්. භික්ෂුවක් කියන්නේ සබහාදහම්. භික්ෂුවට මේ සිත දකිමින් මිදෙන මාර්ගය තුල කටයුතු කරන කෙනාට මේ මුදල් ආරම්භය යන්න මේ එතනට ගියොත් මේ නිවන් මඟ ඊට වැඩිය ලොකු ශක්තියක් වෙනවා. කවුරු හරි කෙනෙක් සිව්පසේ දෙනවනම්. ඒක නිසා තමයි සිව්පසේ උපස්ථානේ භික්ෂුවට අවශ්‍ය වෙන්නේ. මේ සිත දකින්න එක්කෙනාට අවශ්‍ය වෙන්නේ.
මේවා මේ අපි සත්‍ය කතා කරන්නේ අපිට අනිත්‍ය ඔබ ගලප ගන්න. එතකොට මේ සිත දකමින් මිදෙන හැම මොහොතෙම සිත දකින මේ යෝගාවචර භික්ෂුවට සිව්පස්සේ අවශ්‍ය. වෙන ඔබ දැන් දකින්න අනිත් මොනවද දැන් සමාජයේ වෙලා තියෙන දේවල් දකින්න. එතකොට මේ ඒ ආරම්භයයි සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය සමයි මේ මග වෙන එකක් නෑ. එතකොට ඉමං කාසාවත් ගහෙත්වා මේ කසාවත පළදින්නේ ඒක ඒනම් පමණයි. ඊගාව එක ඒ අනුකම්පා උපහාදය මට අනුකම්පා කරන්න කියලා මේක මේ බැගෑපත්ව වැඳලා ඉල්ලන්නේ චීවරේ. ওই සිත දැකලා මිදෙන එකට. උතර තමයි මේ යථාර්ථය දකින්න භික්ෂුවක් වෙන්නේ කොහොමද? අනිත් එක මේ භික්ෂුව කියන්නේ මේ ආර්ය කියන්නේ සබාධම සබාධම බවට පත් වෙන මේ සබාධම හුලඟ වගේ. ඒකයි සිව්පස්සේ උපස්ථානයි. මේක දැන් අපි භාෂාවෙන් මෙහෙම පෙන්නුවාට මේක ඇතුළාන්තේ මහා ගැඹුරක් තියෙනවා තව පරයයක් තියෙනවා. ඔබට අපි පෙන්වන සරෙන්සරේට ඔබ දකින්න නැති ඇහෙන්නේ නැති වෙනින් පරයයක් පෙන්නගෙන යනවා කියලා. මේ ධාතු න්‍යායෙන් පෙන්වන්නේ. මේ යථාර්ථයක් තියෙනවා. ඔය අපි පස්සේ කතා කරමු. මේ දැන් මෙතනට අපි එමු. නැත්තම් මේක පිට යනවා. එතකොට ඔබ මේ මෙතන මේ ආර්යයන් කියන්නේ සබහාදම කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි. ඒ ආර්යයන්ගේ තියෙන භූමිකාවක්. ඒ භූමිකාව තමයි. තමන්ගේ ලාභ සත්කාර ප්‍රයෝජන නැහැ ආර්යයන් ගාව. සත්‍ය පමණයි. සත්‍ය වෙනුවෙන් පෙනී සිටින. සත්‍ය හෙළි කිරීම. සත්‍ය දේශනා කිරීම. වෙන දෙයක් නැහැ. ඒ සත්‍ය තුල වෙන භාවයක් නැති බවයි පෙන්වන්නේ. භව නිරෝධයක් බෞද්ධ කියන්නේ. ඔහු ආර්යයන් වෙන්නේ භවයක් නිරෝධ කරන නිසායි. එහෙනම් භව නිරෝධයකට තව දිව්‍ය ලෝකයක් ගැන කතා කරන්න බෑ, පතන්න බෑ. ඒක කරන්න බෑ. මොකද ඒක සංඛාරයක්. එතනට දෘෂ්ටියට හිර කරන්න බෑ. මේ නොදන්න ගිහියව දෘෂ්ටියට හිර කරන්න බෑ. නොදන්න කමට ඒ කවුරු හරි කරොත් කරන්නේ. ඒ කියන්නේ ආර්ය කියන්නේ භවයේ නිරෝධයට එන කෙනා. භව නිරෝධයට එන කෙනා ගිහියව කොහොම හරි භව නිරෝධයටයි දක්වන්න ඕනේ. ගිහියට කොහොම හරි භව නිරෝධයට මඟ පෙන්වන්න ඕනේ. මේ අද මේ භවයට ඇදලා දැමීමක් මේ සමාජයේ භික්ෂුව අතින් සිද්ධ වෙනවා. ඒක පෘථග්ජන භික්ෂුන් අතින් සිද්ධ වෙන්නේ. ධර්ම අවබෝධ නොවුණු භික්ෂුන් අතින්. ධර්මය අවබෝධ වුණු ආර්ය භූමිය හඳුනන ආර්ය භූමියට දක්ෂ ආර්ය භූමිය හඳුනන ඒ ධර්මෙත් එහෙමයි සඳහන් වන්නේ ආර්ය භූමියට දක්ෂ ආර්ය භූමිය හඳුනන ආර්යයන් වහන්සේලා අතින් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඒකාන්තයි. අද මේ අපි බණ අහනකොට ඔබටත් දැන් දකින්න පුළුවන් ඔබටත් පුළුවන් දැන් ගලප ගන්න. කවුද ආර්ය භූමිය හඳුනන්නේ? කවුද ආර්ය භූමිය හඳුනන්නේ නැත්තේ කියලා. එතකොට කවුද භික්ෂුව වෙන්නේ? කවුද පෘථග්ජන භික්ෂුව වෙන්නේ? කවුද මේ ශාසනයේ ඉද භික්ඛවේ භික්ඛු කියන තැන භික්ෂුව වෙන්නේ කියලා ඔබට දකින්න පුළුවන් නිර්මලව. කවුරුවත් ඒකට ඇඟිලි පෙන්වන්න අවශ්‍ය නැහැ. මේක කාටවත් වෙනස් කරන්නත් බෑ. මේ යථාර්ථය වෙනස් කරන්න බෑනේ. යථාර්ථය කියන්නේ ඇත්ත. ඇත්ත වෙනස් කරන්න බෑනේ. ඉතින් දකින්න. එහෙම ඉතින් අර පෘථග්ජන භූමිය තුළ මේක සිවුරක් දාගෙන හොරට කනවා වගේ ණයට කනවා වගේ ඒක තුළ ලාභ සත්කාර භෝජන බලාගෙන බිස්නස් කරනවා වගේ මොනවා හරි දේවල් කරනවා නම් ඒක ඔබ දකින්න. සාමිනා පරිභෝජන සෙය්‍ය පරිභෝජන කියලා කියන්නේ හොරට කනවා ණයට කනවා. ඒතකොට සවා වෙන්න ඕනේ ඒක වාචනේ මම අමාරුණා. මේ ඉන පරිභෝජන සෙය්‍ය පරිභෝජන කියන්නේ හොරට කනවා ණයට කනවා. ඒක සාමිනා පරිභෝජන දහයාද පරිභෝජන කියන්නේ මේ මගපල උතුමන් වල විදිහට තමන් මේ සියල්ල ආර්යයන් වහන්සේ නමක් බවට සියලු කෙලෙස් නැසල වළඳන දානේ මගපල උතුමන් දෙන දානේ මහත්ඵල මානසංශ වෙන්නේ ඇයි කියන එක අපි ඔබට වෙනම ආයිත් ඉදිරිපත් කරන්න ඒක වෙනම කතා කරන්න ඕන දීර්ඝ මාතෘකාවක්. ඔබගේ විඥාන ධාතු වල සත්‍ය සකස් වීමත් විඥාන ධාතු වල ශක්තිය ශුන්‍ය වීමත් අතර නෙගටිව් පොසිටිව් කියලා අපි අමුතිස්සෙන් පෙන්නුවා විභේදනයක් තියෙනවා මෙන්න මේ තුලයි තියෙන්නේ මහත්ඵල මහානිසංස කියන එක මේ නූතන උපමාවක් විදියට ඔබට තේරෙන විදියට ඒක පෙන්වුවේ ඕකේ පරම සත්‍යයක් තියෙනවා ඒක සැබෑ මාර්යයන් වහන්සේ නමක් වෙන්න ඕනේ අවංක වෙන්න ඕනේ තමන්ට තම ආර්ය භූමිය හඳුනා ගන්න ඕනේ. තමන් සබහාදහමයි කියලා හඳුනා ගන්න ඕනේ. තමන් එතනට කොහොමදපත් වෙන්නේ මේ ලෝකේ ඇත්ත කරගෙන එතනට යන්න බෑ කියන එක දකින්න ඕනේ. ලෝකෙ මිදුණු ගමනක් යන්න ඕනේ. විනීය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සානං කායේ කායානුපස්සී විහෙරති කියන තැනට එන්න ඕනේ.
එතනට තමයි හතර සතිපට්ඨානෙ බුදුන් වහන්සේ දෙන්නේ. ඒ ධර්මයේ දන්න කෙනාට දැනගත්ත කෙනාට පමණයි. හතර සතිපට්ඨානෙ අනිත් අයට මේක ධර්මයේ දන්නේ නැතුව මේක දැක්කයි කියලා එයා නිවන් දකින්නේ නැහැ. පෘථග්ජන භූමියේ ඒක වෙන්නේ නැහැ. ඒක භූමිය අඳුන ගන්න ඕනේ, ආර්ය භූමිය අඳුන ගන්න ඕනේ. ලෞකික පෘථග්ජන භූමිය අඳුන ගන්න ඕනේ, මිත්‍යා දෘෂ්ටික භූමිය අඳුන ගන්න ඕනේ, සම්මා දිට්ඨිය අඳුන ගන්න ඕනේ. මේ ඔක්කොම ලිහෙන්නේ එකම එක තැනකින්. ඒක අපි ඔබට පෙන්නුවේ. බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලබලා ඒ පස්වක තවුසන්ට දේශනා කරන ධම්මචක්කපවත්තන සූත්‍රයේ පෙන්නන ඒ කාරණේ ඊටාම වැදගත්. අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පෙන්නලා මජ්ජේ ඥානං කියන තැන පෙන්නන එක. මොකද එතනින් තමයි දෘෂ්ටිය ලියෙන්නේ. එතනින් තමයි සම්මා දිට්ඨියට එන්නේ. බාහිර ඇත්තක් නෙමෙයි කියලා දකින්න අජ්ජත් බහිද්දා අන්ත දෙක. ඒ කියන්නේ නාම රූපම තමයි. බාහිර අජ්ජත්. බාහිර ඇත්ත කර ගැනීම බහිද්දා අභ්‍යන්තරයයි බාහිරයි මෙන්න මේ දෝලනේ. මේ දෙකම ඇත්තක් නොවන බව දකින තැන මජ්ජේ ඥානං කියන එක තියෙන්නේ. අන අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පෙන්නලා මේ ලෝකේ කිසිම ශාස්ත්‍රඥ වහන්සේ නමක් මේ බුදුන් වහන්සේ ඇර දේශනා කරන්නේ නැහැ. දැනට තියෙන කිසිම ආගමක මේ වගේ අන්ත දෙකක් පෙන්නලා බාහිර බොරුයි කියලා එහෙම දේශනා කරන්නේ නැහැ. බුද්ධ දර්ශනේ පමණයි මේක තියෙන්නේ. කිසිම ආගමකට කවදාවත් මේ බුද්ධ දර්ශනේ ලං වෙන්න බෑ. අද බුද්ධ ආගමේ කියලා කවුරු හරි බාහිර ඇත්ත කරගත්ත දෙයක් දේශනා කරනවා නම් ඒකත් බුද්ධ ධර්මයේ නෙමෙයි. හොඳින් ගලප ගන්න මේක. බාහිර ඇත්ත කරගන්න තර බහිද්ද අජ්ජත් බහිද්ද අන්ත දෙක පෙන්වුවේ බුදුන් වහන්සේ. අද සත්තු ඉන්නේත් බාහිර ඇත්ත කරගෙන. සියලු ආගම් රඳා පැවතිලා තියෙන්නේ බාහිර ඇත්ත කරගෙන. අයි බාහිර ඇත්ත කරගත්තොත් තමයි දිව්‍ය ලෝකයක් පෙන්වන්න පුළුවන්. ඒ දෙයක් තියෙනවා කියලා. බාහිර ඇත්තක් නැති බව දකිනවම දිව්‍ය ලෝකයක් නැති වෙනවා. ඔන්න ඕකයි බුද්ධ ධර්මයේ තියෙන විශේෂය. අන්තේ නැති විච්ච ගාම අන්තේ නැහැ කියන්නේ එතන එහෙම දෙයක් නැති වෙනවා. අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක මේක සිතේ හැදෙන ලෝකේ බාහිර ලෝකේ. සිතේ හැදෙන ලෝකේ අජ්ජත් අන්තේ බහිද්දා කියන අන්තේ බාහිර තියෙන ලෝකේ. බාහිර ලෝකයේ අත්තක් නොවනකොට සිතේ හැදෙන ලෝකෙත් අත්තක් නොවනකොට අජ්ජත් බහිද්දා කියන අන්ත දෙකේ මිදුණු තනයි මජ්ජේ ඥානං කියන බුදුන් වහන්සේ පෙන්වන්නේ. මෙතන තමයි පරම සත්‍යය. මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව මේකයි. කොහෙවත් ගිහිලා මැද්දක් ගහන එකක් නෙමෙයි අන්තයක් නැති වෙන තැනයි මැද හම්බෙන්නේ. යෝබන්තේ විජිත්වාන මජ්ජේ මන්තා නලිප්පති කිව්වේ ඒකයි. යෝ උභාන්ත දෙක යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම් බ්‍රූහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජගා. සේද සිම්බනි මජ්ජගා කියන්නේ මැද ගැට ගැහෙන්නේ නැති කෙනා. මජ්ජේ මන්තා නලිප්පති මැද නොඇලෙන කෙනා. එහෙනම් මැද නොඇලෙන කෙනාට මැදක් තියෙන්න බෑ. මැදක් නෑ මේකේ. අන්ත දෙකෙන් මිදීමක් තියෙන. එතනයි මජ්ජේ ඥානං කියන එකේ. අන්ත දෙකක් නැති තැනයි මජ්ජේ ඥානං කියන්නේ. දැන් ඔබට පැහැදිලි. දැන් ඔබ ධර්මයේ මාර්ගය තුල ඔබට ඕනි අධ්‍යක තියාගෙන භාවනා කරන්න. ඔබ සමාජය තුල දැක්ක පින්තූරයක්. ඔබ දැක්ක භාවනා මධ්‍යස්ථාන තියෙනවා, භාවනා පන්ති තියෙනවා. මේක තමයි කියලා ඔබ හිතුවා. ඔබ හිතුවේ නෑ ඔබ ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක. මේ ධර්මයේ තුල බුදුන් වහන්සේ පෙන්නන කාරණා ඊටම වැදගත්. බුදුන් වහන්සේ කියනවා ආනන්දය මේ හිමාල පර්වතයේද ලොකු මේ අතේ තියෙන ගල් කැටයේද ලොකු. ස්වාමීනි නොසලකිය හැකි තරම් කුඩයි. අන්න ඒ වගේ ආනන්දය මේ හිමාලය පර්වතයේ තරම් විශාල කෙලස් ප්‍රමාණයක් යශය කළා ඉවරයි. දර්ශන සමාපත්තියට එනකොට. දර්ශන සමාපත්තිය ඇති කෙනා හිමාල පර්වතය වගේ කෙලස් ඡය කළා ඉවරයි. මේක ධම්ම සංගීකරණය ඔබ දැක්කොත් ඒ 430 ඔය වගේ පිටු 100ක 200ක විතර ප්‍රමාණයක් තියෙනවා. ඒ සක්කාය දිට්ඨි කියන තැන, එතන දස්සනා කියන තැන, දර්ශනයෙන් ප්‍රහාණය කරන කෙලෙස් මොනවද කියන තැන. මේ ධම්ම සංගීකරණය හුඟක් වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි සූත්‍ර පිටකේ කොයි විදිහට වචන තිබුණා සූත්‍රවල ධම්ම සංගීකරණය වචනයෙන් වචනේ පැහැදිලි කරනවා. මොකද්ද සක්කාය කියන්නේ, මොකද්ද දෘෂ්ටිය කියන්නේ, මොකද්ද සක්කාය දෘෂ්ටිය කියන්නේ, මොකද්ද විචිකිච්ඡාව කියන්නේ, මොකද්ද පරාමාසය කියන්නේ. ඔගේ එකින් එක වචනෙන් වචනේ තියෙන හරිය ඩික්ෂනරිය වගේ. ධම්ම සංගීකරණය. ඔබ බලන්න මේවම හොඳ දැක්කොත් ඔබට පේයි කිසිදු එතන තියලා නැහැ. එතන පොඩ්ඩක්වත් ඉඩ තියලා නැහැ මේක මෙහෙම නෙමෙයි කියන්නේ. හොඳට තියෙනවා. ඒකයි අභිධර්මයේ නැතුව නිවන් දකින්න බැරි වෙන්නේ. මොකද අරවා එක එක විදිහට අර එක එක සූත්‍ර වල තිබුණාට ගලප ගන්න බෑ. අරකින් තමයි ගලප ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ මොනවා ගලප ගත්තත් ඒ ගලප ගන්නේ
තමන්ගේ මූලික સિદ્ધාන්තයේ පමණයි. නමුත් යථාර්ථයක් වෙන්නේ තමන්ගේ සිතින් මේක අවබෝධය තුළ ප්‍රත්‍යක්ෂතාවයට එන්න ඕනේ. ඒ කියන්නේ මේ ධර්මයේ පිට තියෙන එකක් නෙමෙයි. තමන්ගෙම සිතේ ඇත්ත කතාව. ඒක දකින්නයි මේ දර්ශකයක් ඕන වෙන්නේ. ඒ දර්ශකය කියන්නේ තමන් ඒක භාවිතා කරනව පමණයි. නමුත් මේකේ සිද්ධිය තියෙන්නේ තමන්ගේම සිතේ තියෙන මේ සත්‍ය දකිමින් මිදෙන ගමන තුළයි. මිදීමක් නැති තැන ධර්මයක් කොහොමද තියෙන්නේ? අන්න දැන් ඒ කාරණා ඔබට පැහැදිලි. දැන් ඔබ කමඨහන් අපෙන් ඉල්ලනකොට ඔබ කමඨහන් වලට ඔබ දකින්න දැන් බාහිර ඇත්ත කරගත්ත තාක්කල් ඔබ කොහොමත් නිවන් මාර්ගට සම්මාදිට්ඨියට එන්නේත් නැහැනේ. එහෙනම් ඔබ පළවෙනි එක වෙන්න ඕනේ බාහිර ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා දකින්න එකනේ. දැන් ඔබ කමඨහන් සකස් කරගන්න ඕනේ. ඔබගේ හිත විසිරෙනවා නම් හිත තැම්පත් කරගන්න ඔබ ඒ කමඨහන සකස් කරගන්න. මොකද එතන වැදගත්කමක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න එක වැදගත්. ඒ වගේම තමයි මේ හිත විසිරෙනකොට මේ සිත දකින්න අමාරු. සිත දකින්න නැතුව සිතින් මිදීමක් නැහැ. ඔබ හඳුනා ගන්න ඕනි මේ සිතෙන් මිදෙන මගක් මේ සිත තමයි මායාව. මාරූපමංච විඥාන. විඥානය කියන්නේ සිත. ඒතකොට මේ සිතේ මායාව අවබෝධ කර ගැනීමයි මේ සත්‍ය අවබෝධ කරන ගමනේ තියෙන්නේ. ඔබ දැන් ඍජු මාවත හඳුනා ගන්න ඕනේ. ඒතකොට ඍජු මාවත හඳුනා ගන්නවා නම් ඔබ හඳුනා ගන්න ඕනේ දැන් මේ සිතෙන් මිදෙන මගක් සිත තමයි මායාව. අපි මායාව ඇත්ත වෙලා තියෙන්නේ. අපිට මේ ලෝකේ ඇත්ත වෙලා ලෝකේ කියන්නේ අපිට මේ හිතමයි. දැන් අපි ශරීරේ පොළවට පස් කරන්නේ ගිනි තියලා දාන්නේ හිත නැති නිසානේ. හිත තියෙනවා අපි ශරීරේ වල්ලන්නේ නැහැනේ. අපි මරනවා කියන්නේ හිතනේ. හිත නැති නිසානේ කය වල්ලන්නේ. එහෙනම් හිත නම් මැරෙන්නේ මේ හිතින්නේ. එතකොට මේ සේරම තියෙන්නේ මනෝපුබ්බංගම ධම්මා. එතකොට ඔබට ඒක තේරෙනවා. එතකොට ඔබට තේරෙනවා එහෙනම් මේ හිතේ තමයි මායාව. හිතෙන් තමයි ඔබට ලෝකේ ඇත්ත කරලා තියෙන්නේ. එහෙනම් මේ සිතින් ඇත්ත කරේ කොහොමද? අපේ සිතේ මායාවට රැවටිලා ඉන්නේ කියන එක ඔබ ඉස්සලා මූලික තැනට එන්න ඕනේ. පළවෙනි අධියර ඔක දකින්න ඕනේ. එතකොට ඔබට පැහැදිලි දැන් අපි මායාවකට රැවටිලා ඉන්නේ. අපේ හිතේ මායාව අපි මායාව ඇත්ත කරගෙන ඉන්නේ. අපි දැන් හීනේ ඇත්ත වුණොත් මොකද වෙන්නේ? ඔබ දැන් හීනියක් තුළ ඉන්නවා. ඔබට සදාකාලික හැරීමක් නැතුනොත් මොකද වෙන්නේ? ඔබ හැමදාම හීන ලෝකේ ඉන්නවා. ඇයි එහෙම නෙමෙයිද? ඔබ සදාතනික හීනෙක හිටියොත් ඔබට ශරීරේ ඒ කියන්නේ ශරීරේ නැවත අපි තුමු දැන් අපි සාමාන්‍යයෙන් හීනේ ඉන්නේ රාත්‍රී කාලේනේ. අපි එළි වෙනකොට නැගිටිනවානේ. ඒතකොට අපි හීනේ නැති වෙනවානේ. නමුත් ඔබට නැගිටීමක් නැති වුණොත් අපි තුමු ඔබ කොමා අවස්ථාවේ. දැන් මෙහෙම රෝග තියෙනවානේ. කොමා වෙනවා කියලා ඔබ අහලා තියෙනවානේ. මේ වගේ රෝග තියෙනවා. දැන් ඔබ දන්නවා මෙවැනි රෝගී තත්වයකදී අපි කියන්නේ මැරිලත් නැහැ. නමුත් එයාට සීබුද්ධියක් නැහැ කියලා. නමුත් එයා ඉන්නේ හීන ලෝකෙද කියලා කවුද දන්නේ? දැන් අපි නිකන් උපමාවක් මේ පෙන්නුවේ. ඒ කියන්නේ අපි මේ උපමාව පෙන්නුවේ ඔබ හැමදාම හීනෙක ඉන්නවා කියලා හිතුවොත් ඔබට මොකද වෙන්නේ? ඔබට කවදාවත් ඇස්සරෙන්නේ ඔබ හැමදාම නිදාගෙන මේ නිදාගෙනමයි ඉන්නේ. ආ කොමාල් කියන ලෙඩේ වගේ. ඔබ නිදාගෙනමයි හැමදාම ඔබ හීනේ ඇතුළෙම ඉන්නවා. මොකද වෙන්නේ? ඒක තමයි ඔබේ ලෝකේ. හීනේ තමයි ඔබේ ලෝකේ. ඒ කියන්නේ හීනේ ඉන්නකන් ඔබට හිතෙන්නේ නැහැ නේද හීනේ බොරුවක් කියලා. ඒක හීනේ ඇතුළෙම සංඥාව යනවා නේද එක එක විදිහට හැදි. මෙන්න මේක තමයි අපේ ඇත්ත ලෝකෙත් කතාව. අපි මායාවකට කොටු වෙලා ඉන්නවා. ඒකේ දර්ශකයක් පමණයි මේ කියන බාහිර සාධක වෙලා තියෙනවා. නමුත් අපි ඉන්නේ බාහිර සාධකත් එක්ක නෙමෙයි. ඒක හොඳට ඔබට පේනවා ටීවී එකේ උපමාවේ. ටීවී එකේ ඔබ ඒ කතාව ඔබේ සිතේ තියෙන්නේ. වීදුරු පෙට්ටියේ කතාවක් නෑනේ. කතාව තියෙන්නේ ඔබේ සිතේ. ඔබ හඬන්නේ වැළපෙන්නේ අර වීදුරු පෙට්ටියක් දිහා. ඔබ තව විදියට ගත්තොත් අර තාප්පේ ඇඳපු චිත්‍රේ. තාප්පේ ඇඳපු චිත්‍රේ ඔබ දකින්නේ නැහැ තාප්පයක්. ඔබ දකින්නේ ඒකේ තියෙන පොල්ගස්, ඒකේ තියෙන මුහුදු වෙරළ. මුහුදු වෙරළ කොහොමද තාප්පේක නැහැ. මෙන්න මේ වගේ අපි අපේ හිතේනේ දැන් මේ චිත්තේ නියති ලෝකයක් නේ ජීවත් වෙන්නේ. දැන් මේ විදිහම තමයි අපි ටීවී එක දිහා බලන් ඉන්න විදිහම තමයි ඇත්ත ලෝකෙ දිහා බලන්නේ. අපි හිත ඇතුලේ තමයි ලෝකේ හදාගන්නේ. මේ දරුවා ඉන්නෝ, අම්මා ඉන්නෝ, තාත්තා ඉන්නෝ, ඉර තියෙනවා, අඳ තියෙනවා, දිව්‍ය ලෝකයක් තියෙනවා, නිරයක් තියෙනවා, මේවා තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්න එකක් තියෙන්නේ. සිතුවිලි ලෝකයක් තියෙනවා. දැන් මේ චිත්තේ නියති ලෝකය කියන්නේ සිතුවිලි ලෝකයක්. මෙතන ගැටලුව තියෙන්නේ සිතුවිලි ලෝකේ. ඔන්න ඕකයි ගැටලුව. දැන් අපෙන් කමඩාන් ඉල්ලනකොට මුලින්ම ඔබ දකින්න
ඔබ කොතනින්ද? ඔබ ඉන්න තැන කොතනද? ඔබ සිතින් මිදෙන මඟ හඳුනා ගන්න එහෙමනම් මේ සිතේ තමයි ලෝකෙම වෙන්නේ. අපිට මායාවකට අපි රැවටිලා ඉන්නේ. මේ මායාවෙන් අපි මිදෙන්න ඕනේ. අපි මායාවේ ඉන්නකම් අපි නිකන් අපි මායාවට රැවටිලා ඉන්නකම් අපි ඇත්ත දන්නේ නැහැ. එහෙනම් අපි ඇත්ත දැනගන්න නම් මායාවෙන් අපි මිදෙන්න ඕනේ. අන්න ඒකට තමයි අපි මේ යන්නේ කියලා සත්‍ය අවබෝධ කරනවා කියන්නේ. ඔන්න ඔය මග ඔබ යන්න ඕනේ. දැන් ඔය වෙනින් කතන්දර නැතුව පැහැදිලි උත්තරේ හදා ගන්න ඕනේ. එතකොට ඔබට තේරෙනවා මොනවද දැන් කමටහන් කියන්නේ. එතකොට ඔබ දන්නවා ඔබ ඉන්නේ කොතනද කියලා. දැන් ඔබේ හිත විසිරෙනකොට ඔබ දැනනවා මගේ දැන් විසිරුණ මට මේ හිත පේන්නේ නැහැ. එනවා ඔබ දැනගන්න ඕනේ දැන් හිත එක අරමුණක තියාගෙන අන්න බලනවා. එතකොට දැන් ධර්මයේ තුල තියෙන සෛද්ධාන්තිකව ඔබ දන්න දැනුම ධර්ම දැනුම අවශ්‍යයිනේ කොහොමද? එතකොට ඔබ දන්නවා දැන් සමතේ වඩනවා කියන්නේ එක නිමිත්තකට හිත තියාගන්න. එතකොට හිත විසිරෙන්නේ නැහැ. එතකොට ඔබට පුළුවනි හිත යම්කිසි සංයමයකට ලක් වෙනවා. ලෝකේ වටේ ගිය හිත, රට වටේ ගිය හිත, ගම වටේ ගිය හිත දැන් මේ දැන් අල්ලන නිමිත්ත ගාවම දැන් තියාගෙන ඉන්න කොහෙවත් යන්න නොදී. ඒක මුලින් පිට යනවා. විතක්ක ਵਿਚාර තියෙන එකනේ. විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියන මේ ලෞකික සමාධියකට එනවා කියන එකයි. විතක්ක ਵਿਚාර ටික සංසිඳිලා ඔය ඇවිල්ලා ඒකාග්‍රතාවයට එනවා. ඒකනේ හතරවෙනි ධ්‍යානය තමයි අවශ්‍ය. ඒකාග්‍රතාව අවශ්‍ය. නමුත් ඔය ධ්‍යාන අරවා මේවා මොනවත් කතන්දර මේ ලොකුවට ඔළුවෙන් අවුල් කරගන්න එපා. ඒව නෙමෙයි වැදගත් වෙන්නේ ඒකාග්‍රතාවය. සිත විසිරෙන්නේ නැතුව තියාගන්න එක. අපිට ඕනේ නිවන් දකින්න මිසක් වෙන නිකන් මේ නිකන් ඩිග්‍රී ගහන්න, නිකන් සම්මාන ගන්න ඒව නෙමෙයිනේ අපිට ඕනේ. අපිට ඕනේ මේ සිතේ ඇත්ත දැනගෙන මේ දුකෙන් මිදෙන්න. සසර දුකකට වැටෙන්නේ නැති වෙන්න. අපිට මේ ජීවිතය ගැන කතාවක් තියෙන්නේ. අපිට ඔය මේ උපාධි අරවා රාජකීය පඬිත අරවා මේවා නිකන් ත්‍රිපිටකාචාර්ය අරවා මේවා ඒ කතන්දර අපිට අවශ්‍ය නැහැ. මුකුත් අවශ්‍ය නැහැ. අපි ආපු මාවත අපි ආපු නිර්මල ගමනක් තියෙනවා. ඒ ගමන තුළ අපි දැක්කේ මේ දුකෙන් මිදෙන මගක්. අපි දැක්කේ නිර්මල ගමනක්. අපි දැක්කේ මේ සිතේ මායාව අවබෝධ කරගෙන සත්‍ය අවබෝධ කරගන්න එකයි. ඒකට අපි පාර කියනවා මිසක් අපි වෙන දේවල් වලට කතා කරන්නේ නැහැ. ඒකට ඔය ආදේශ කරගන්න තියෙන සියල්ලම මොනවද පොත් මොනවද මේවා ඔක්කොම බලුවත් කවන්නේ. බලලා ඔබට අවශ්‍ය කරන තැනට ඔබ හැමතිස්සෙම ඉලක්කය හදාගන්න. මායාව මිදෙන්නේ කොහොමද? මායාව අවබෝධ කරන්නේ කොහොමද? සත්‍ය අපි අවබෝධ කරගත යුතුයි. අපි අන්ධෙක් වගේ ඉපදිලා. ඔබ කැමතිද මේ ලෝකේ? ඔබ මේ ලෝකේ ඉපදිලා ඔබ කැමතිද මුකුත් නොදැන මැරෙන්න? ඔබට මුකුත් ඔබ දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඔබ දන්නේ නැහැ මරනවා මොකද්ද වෙන්නේ කියලා. ඔබ දන්නේ නැහැ මොකද්ද මේ මිනිස්සු අඬන්නේ ඇයි hina මිනිස්සුන්ට මොකද මේ වෙන්නේ. ඔබ මුකුත් දන්නේ නැහැ. ඔබ නිකන් අර ආගමකින් ගැට ගහන මොකක් හරි තොණ්ඩුවකට බෙල්ල දාලා ඉන්නවා. හිර කූඩුවකට අර කුරුළු පැටිය අර කුරුළු කූඩුවේ තිබ්බා වගේ ඔබ ඉන්නවා නිකන් අර කූඩුවකට දාගෙන තමන්ගේම කූඩුවක් හදාගෙන. මේක තමයි ලෝකේ කියලා තමන්ම හිතාගෙන කූඩුවකට බහැලා ඉන්නවා. අන්තිමට තමන්ම දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඔය වගේ අතරම අමනෝච්ච මෝග පුරුෂයෙක් වෙන්න ඕනනම් මේ සත්‍යයක් හොයන්න ඕනේ නැහැ. ඔය කියන බෙරයක් ගගහ යන්න තියෙන බෙරේ පළුවකුත් නැහැ ගහක් පදේකුත් නැහැ කියලා අන්තිමටම මැරලා. නැත්තම් ඔබ සත්‍ය දැනගෙන මොකද වෙන්නේ කියලා අවබෝධය ඇතුව ඔබ සැනසුම් සුවයෙන් යනවා. නැත්නම් ඔබ යන්නේ බීතියෙන් බයෙන් ඔබ ඇත්ත දන්නේ නැති ඉඳලා. ඔය බීතිය බය තියෙන්නේ ඇත්ත නොදන්නකම්. ඇත්ත නොදන්නකම් ඔබ අඬනවා මරබිය තියෙනවා බය තියෙනවා. හැබැයි සත්‍ය දැනගත්තට පස්සේ එකක්වත් නැහැ. මරණෙකුත් නැහැ. ඔබ සදාතනික සුවයක් විඳිනවා. ඒ සුද්ධත්මය ලැබෙන්නේ ඒ සදාතනික සුවය ලැබෙන්නේ සත්‍ය අවබෝධුනොත් පමණයි. බුදුන් වහන්සේ ඒකයි සුද්ධාවාස පෙන්වන්නේ. ඒකයි මේ සිතේ සත්‍ය අවබෝධ කරන අය ඉන්න තැනක් පෙන්වන්නේ. සිත සකස් වෙන තැනක් කතා කරන්නේ. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ අතර මේ හැම දෙයක්ම තියෙනවා. ඔබට කිසිවක් අහිමි වෙලා නැහැ. ඔබට මේ දේවල් අතරම ඉදිරිපත් කරන්න කෙනෙක් නැහැ. ගලපලා දෙන්න කෙනෙක් නැති එක විතරයි තියෙන්නේ. ඔක්කොම අතරම මේ හැමතැනම ඔක්කොම හොයාගන්න බැරි විදිහට දෘෂ්ටියේ අතරමං වෙලා ඉන්නේ. මුළු සමාජෙම එතනයි තියෙන්නේ. අර බෞද්ධ සමාජයට බැහැනේ. බෞද්ධ සමාජයට නිවන් මගක් නේ තියෙන්නේ. ඒක කියන්න බෑනේ මේ දෙයියෝ ලෝකෙම ඇව්වයි කියලා. එහෙම නේදයක් නැහැනේ බුද්ධ ධර්මයේ තුල. ඉතින් එතකම් බුද්ධ ධර්මයේ ඉන්න බෞද්ධ සමාජය අසරණයි. අනිත් ආගම වල කෑලි ටිකක් ගැට ගහලා එකතු කරලා නිකන් සෙලෝ ටේප් ගැහුවට හරියන්නේ නැහැනේ. බුද්ධ ධර්මයේ තුල තියෙන්නේ දෙයියෝ ලෝකෙම ඇව්වා කියලා නෙමෙයිනේ. එහෙනම් බුද්ධ ධර්මයේ තුල තියෙන්නේ
සබහාදාමේ න්‍යායක් කියන එක. එතනට එතන ඉස්සලා මේ ධර්මයේ තියාගන්න හරි තන කුමක්ද කියන එක. සත්‍ය අවබෝධයයි බුද්ධ ධර්මයේ කියන්නේ. ධර්මයේ තුල තියෙන ධර්මයේ විනා නැති කිව්වේ ඒකයි ධර්මතාවයේ සත්‍යයි. සත්‍ය ධර්මතාවයේ සත්‍ය ධර්මයේ තුලයි විමුක්ති කියන්නේ විමුක්ති මාර්ගයක් නෙතියි. සියලු දුකෙන් මිදෙන්නේ මාර්ගය තුල පමණයි. ඒ කියන්නේ සියලු සත්වයින් කියලා කියන්නේ මේක කිසිම ආගමකට තියෙන එකක් නෙමෙයි. බුදුන් වහන්සේ සියලු සත්වයෝ නිදුක් වේවා කියලානේ කියන්නේ. සියලු සත්වයින්ට මේ ධර්මතාවය එකයි කියන එකනේ කියන්නේ. මේක ආගමක් නෙමෙයිනේ එතකොට. සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා නිවන් දකිත්වා සූපත් වේවා කියලා අපිට ආගමක් බෑනේ කරගන්න. එහෙම වෙන්නේත් නැහැ. එතකොට ධර්මයේ කියලා තේරෙනවා මේ ධර්මතාවයේ ලෝක ධර්මතාවය තමයි අපි අවබෝධ කරන්නේ. දැන් පැහැදිලි. දැන් මේවා ටික ඔක්කොම එක එක ලියා ගන්න. මොකද්ද මේ අපි යන මාවත කියලා ඔබට පැහැදිලි එතකොට. ඒතර ඔබ සත්‍ය අවබෝධය කරගන්න ඕන. ඔබ දුකෙන් මිදෙන්නේ දාටයි. සත්තානං විසුද්ධිය ඥායස්ස අධිගමයි නිබ්බානස්ස සච්ච කිරියයි. දුක්ඛ දෝමනස්ස අත්තගමයි ශෝක පරිද්දවාන සමතික්කමයි ඥායස්ස අධිගමයි නිබ්බානස්ස සච්ච කිරියයි. මේකනේ පංචවිධ ආනිසංස. මේ සත්‍ය අවබෝධ කරන කෙනාගේ පංචවිධ ආනිසංස බුදුන් වහන්සේ පෙන්වන සියලු දුකෙන් මිදෙන්නේ මේ සත්‍ය දැනගත්තට පමණයි කියන එක. එයාගේ ආනිසංස තමයි පංචවිධ ආනිසංස කියන්නේ. දුක්ඛ දෝමනස්සානං අත්තගමයි. ශෝක පරිද්දවානං සමතික්කමයි. අන්න දුකෙන් මිදෙනවා. ශෝක පරිදේව වලින් මිදෙනවා. ඥායස අධිගමයි. ඥාය අධිගමය ලබනවා. නිබ්බාන සත්‍ය කිරිය නිවන් දකිනවා. සත්‍ය කිරිය සත්‍ය අවබෝධ කර. මේ තමයි පංචවිධානිසංස. වෙන මගක් අපිට නෑ. මේවා ගලප ගන්නලා ඔබට පිරිසුදු මාර්ගයක් අපි පෙන්නන්නේ. මේක තුල කිසිදු විචිකිච්ඡාවකට සැකයකට ඉඩ නැහැ. අපි මේ පෙන්වන මාර්ගය තුල නැහැ කිසිදු විචිකිච්ඡාවක් සැකයකට ඉඩ ඉතුරු වෙන්නේ නැහැ. දැන් ඔබ අපෙන් කමටහන අහනකොට දැන් ඔබට කමටහන් තමයි අපි මේ හදාගන්න පහසු වෙන්නේ. ඔබමයි සකස් කරගන්න ඕනේ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි හදපු පාරු නෑ පාරුව තමා විසින් සකස් කරගන්න කියන එකයි. එහෙනම් ඔබමයි ඔබගේ කමටහන හඳුනා ගන්න ඕනේ. ඒක තමයි හොඳම. බුදුන් වහන්සේත් ගුරුවරයා කරගන්නේ ධර්මයේ. අත්‍තර මේ මාර්ගයේ යන කෙනාට අවසානයේ ධර්මයේම තමයි ගුරුවරයා වෙන්නේ හැමෝටම. හැමෝටම මේ ධර්මයේ ගුරුවරයා වෙනවා. මේ මාර්ගයේ නිවැරදිව යනවනම් ඒ මාර්ගයේ කටයුතු කරනවා නම් මාර්ගය තුල ඇත්තටම වෙන දෙයක් එන්න එයාට තේරෙනවා ධර්මයේමයි මේකේ තියෙන්නේ කියලා ධර්මයේම ගුරුවරයා වෙනවා. ඒක ඒකාන්තයි. වෙන කාටවත්